සදහවත්නි දේශනාව පවත්වන්නට මේ මොහොතේ මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වැඩ හිඳින අපගේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අනුරාධපුර ගලෙන් බිඳුණු වැව පදිංචි සීලවතී මණිකේ උපාසිකා මාතාව, පද්ම කුමාරී උපාසිකා මහත්මිය, ප්‍රසන්න අබේ බණ්ඩාර උපාසක මහත්මයා ප්‍රධාන පවුලේ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයකින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙනවා වගේම ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල සම්පත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ අපමාවද වග්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. උට්ඨාන වතෝ සතිමතු සුචි කම්මස්ස නිසම්මකාරී සංඤ තස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවද්දති. බුදු පියාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ කුම්භඝෝෂක
කියලා කියපු සිටු පුත්‍රයා අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහෝම දරුණු රෝගයක් පැතිරෙන්න පටන් ගත්තා. අහිවාතක කියලා. වර්තමානයේ තියෙන වසංගත රෝග වලට වඩා ඊටාම භයානකයි. හුළඟෙන් තමයි බෝ වෙන්නේ. අහි කියලා කියන්නේ සර්පයාට. සර්ප විෂ වගේ විසක් හුළඟේ පාවෙලා යනවා. මේ රෝගය හැදුන සියලු දෙනාම මැරෙනවා. ඉස්සරලාම මැරෙන්නේ රෝගය හැදුන ගෙදර ඉන්න සත්තු සිව්පාවෝ සහ කුඩා සත්තු. ක්‍රමක්‍රමයෙන් දරුවෝ මැරිලා, අම්මා මැරිලා, තාත්තා මැරෙනවා. බිම්බිසාර මහරජුරුවන්ගේ රාජ්‍යයේ 80 කෝටියක් ධනෙ තිබුණ අය, ඊටත් වඩා වැඩියෙන් ධනෙ තිබුණ අය සහ 40 කෝටියක් වගේ ධනෙ තිබුණ අයත් හිටියා. මේ කතාවේ සඳහන් කරන්න හදන මේ සිටු ගෙදර 40 කෝටියක ධනවතුන් ජීවත් වුණා. 40 කෝටියක් තරම් ධනෙ තියෙන පිරිසක් සිටු පවුලක් ගැන තමයි මේ කතාව සඳහන් කරන්නේ. ආන්ගේ මාලිගාවටත් මේ අහිවාතක රෝගේ හැදුනා. එක දරුවයි හිටියේ. අම්මයි තාත්තයි අඬා පුතාට කරුණු කියලා කෙමක් වගේ ක්‍රමයක් තිබුණා. ගෙදර බිත්තියක් පෙරලගෙන යන්න ඕනේ. බිත්තිය පෙරලලා පුතාට යන්න ඉඩ දීලා පුතාට සඳහන් කළා උඹ එනකොට අපි මැරෙයි. අහවල් තැන්වල අපේ ධනෙ නිදන්ගත කරනවා. සුදුසු කාලෙක ඇවිල්ලා ඒ ධනයත් අරගෙන බොහොම සැපසේ ජීවත් වෙන්න කියලා. පුතත් අඬමින්ම පිටත් වෙලා ගියා. වසර ගණනාවකට පස්සේ නැවත වතාවක් රජගහ නුවරට ආවා. තාත්තා කියාපු තැන්වල නිමිති බලලා ඒ තැන්වල නිදන් තියනවා කියලා තේරුම් අරගත්තා. නමුත් මේ ධනස්කන්ධය එකපාරම අරගන්න ගියේ නෑ. මොකද බොහෝම ඥානවන්තයි. කල්පනා කළා මේ ධනෙ එකපාරම ගොඩ අරගෙන පරිහරණය කරන්න ගියොත් මං හොරෙක් බවට පත් වෙයි. ඒ හින්දා ක්‍රමානුකූල වේදේ කරන්න කාලය ලැබෙනකන් තමන්ගේ පාඩුවේ කටයුතු කරගෙන හිටියා. මෙහෙම කටයුතු කරගෙන ඉන්නකොට ඉතින් රැකියාවක් හැටියට කුලීකාරයන් නිදන වීදියේ කුලීකාරයන් උදේට ඇහැරවන්න තමයි රැකියාව ලැබුණේ. පාන්දරම නැකිටලා ඇහැරවනවා. වීදියේ දිගේම ගිහිලා ඔක්කොටම ඇහැරවනවා. ඉතින් ඒකට හයියෙන් කෑ ගහනවා අය. ඒක තමයි කුම්භ ഘോഷක කියලා කිව්වේ. බිම්බිසාර රජුරවන්ටත් මේ හඬ ඇහෙනවා. රජුරු හරි දක්ෂයි. විශේෂයෙන් අනුන්ගේ හඬ පිළිබඳව නොයෙක් දේවල් කියන්න පුළුවන්. මේ හඬ අහලා රජුරු කියනවා මහා ධනපතියෙක් කියලා. රාජපුරුෂයෝ කියනවා නෑ ස්වාමීනි ධනපතියෙක් නෙමෙයි. රජුරු පහවදත් කියනවා මහා ධනපතියෙක්. අනික් අය කියනවා නෑ කියලා. රජුරු ඊළඟ දවසෙත් කියනවා මහා ධනපතියෙක්. ආන් ඊට පස්සේ රජමාලිගාවේ කාන්තාවක් තමන්ගේ දුවත් එක්ක පිටත් වුණා. මොහු ධනපතියෙක්ද නැද්ද කියන එක හොයලා බලන්න ඕනේ කියලා. කොහොම හරි මේ දෙන්න ඒ ගෙදර නවතින්න අවස්ථාව ඉල්ල ගන්නවා. ක්‍රමක්‍රමයෙන් දුවගේ ස්වාමියා බවටත් කුම්භ ഘോഷක පත් කරගන්නවා. ඊට පස්සේ රජුරවන්ට පණිවිඩය කියලා කුම්භ ഘോഷකට කියනවා රජුරු පණිවිඩයක් එවලා තියෙනවා. කුලීකරුවන්ගේ වීදියේ සැනකෙලි පවත්වන්න කියලා. ඉතින් එහෙම සඳහන් කරාම කුම්භ ഘോഷකට ගොඩක් තරහ යනවා. ධනෙ වියදම් කරන්න ඕනේ කොහෙද ධනෙ තියෙන්නේ කියලා. එහෙම සඳහන් කරාම අර කාන්තාව කියනවා රාජ ආඥාව හැමදාම නෑ. ඒකට කීකරු වෙන්නම ඕනේ. ඒක හින්දා මොකක් හරි ක්‍රමයකින් නායකට හරි කහවණුවක් දෙකක් ගේන්න කියලා.
මොහු කහවණු ණයට ඉල්ලන්න යන්නේ තාත්තා වලල්ලා තිබුණ තැනින් ගිහිල්ලා හිමීටම කහවණු දෙක තුනක් අරගෙන ගෙනත් දෙනවා. මේ කාන්තාව ඒ කහවණු ඔක්කොම හංග ගන්නවා. කාන්තාවගේ මුදල් වලින් බඩු ගේනවා. මෙහෙම අවස්ථා කීපයකම කහවණු ඉල්ලගත්තා. අන්තිමට ඒ කහවණු ඔක්කොම යනවා රජ්ජුරුව ගාවට. ඊට පස්සේ විශේෂයෙන් රාජපුරුෂයෝ ඇවිල්ලා මොහු අත්අඩංගුවට ගත්තා වෙනත් කාරණාවක් එක්ක. ඒ වෙලාවේ මේ කාන්තාව තමන්ගේ දුවත් එක්ක මොහුට කලින් මාලිගාවට ගිහිල්ලා හොඳට නාලා සැරසිලා ඉන්නවා. රජ්ජුරුව ළඟට එන්න කියලා ඇහුවා ඇයි ඔබ හිඟා කන්නේ කියලා. ස්වාමිනී ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇයි මෙච්චර ධනස්කන්ධයක් තියාගෙන හිඟා කන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කියන්න දෙයක් නැතුව ගියා. ස්වාමිනී කවුද කිව්වේ මට ධනයක් තියෙනවා කියලා? කවුද කිව්වේ මට ආරක්ෂාකාරී වස්තුවක් තියෙනවා කියලා? වටපිට බැලුවා. අර කාන්තාවයි තමන් විවාහ කරගත්ත ඇගේ දුවයි දෙන්නම ඉන්නවා. එහෙනම් මේගොල්ලෝ තමයි කියන්නේ ඇත්තේ. කියලා තමන්ගේ ජීවිත කතාව මුල ඉඳලම කීවා. රජුරු ගොඩාක් පැහැදුනා. මේ මහා ප්‍රඥාවන්තයාට සිටු තනතුරක් දුන්නා. මෙන්න මේ සිටු තනතුරත් ප්‍රධානය කරලා ওই කාරණාව මුල් කරගෙන තමයි මේ ධර්ම මාතෘකා කරගත්ත ගාථාව දේශනා කළේ. උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංඤ තස්සත ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. යසස මනාව වැඩෙන පුද්ගලයා කොයි වගේද කියලයි මේ සඳහන් කරන්නේ. කීර්තිය ഘോഷාව සමාජයේ පුරා යමෙකුගේ පැතිරෙනව නම් ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය කොහොමද කියන එකයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. උට්ඨානවතු නැගී සිටින්න වෙර ඇති බව. උට්ඨානවතු කියලා කියන්නේ නැගී සිටින්න වීරිය තියෙන බව. කුසීතකම යටපත් කරලා යහපත සඳහා කය සිත දෙකේම බලය යොදවලා වීරිය වඩන එකට කියනවා උට්ඨානවතු කියලා. සතිමතු කියලා කියන්නේ මනාව සිහියක් තියෙන්න ඕනේ. තමන් කරන කටයුත්ත පිළිබඳව එළඹිලා ඉන්න කාර්ය පිළිබඳව එළඹෙන්න තියෙන කාර්ය පිළිබඳව හොඳ සිහියක් තියෙන්න ඕනේ. මේ සිහිය හරියට නැත්තම් මේ ජීවිතේ බොහෝ දේවල් මගහැරෙනවා. සිහිය හරියට නැත්තම් ජීවිතේ පවා විවිධ අනතුරු වලට භාජනය වෙනවා. ඉතින් හැමතැනම මනාව සිහියක් අවශ්‍යයි. විශේෂයෙන් පිළිතුරු උට්ඨානවතෝ කියහම කාරණා කීපයක් ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ආරබත, නික්කමත, යුඤ්ඤත. ආරම්භව, නික්මෙව්, යෙදෙව්. ආරම්භක ධාතු, පරක්‍රම ධාතු, නික්කම ධාතු. තවත් කාරණා තුනක් පැහැදිලි කරනවා. ආරම්භක ධාතු කියලා කියන්නේ පටන් ගැනීමේ වීරිය. යම් වැඩක් පටන් ගන්න අවශ්‍යයි විශේෂ වීරියක්. අපි කියමු කෙනෙක් පාඩම් කරනවා කියලා. පාඩම පටන් ගන්න පාඩමට යෙදෙන්න විශේෂ වීරියක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන ආරම්භක ධාතු කියලා කිව්වේ. ඊළඟට පරක්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පාඩම් කරන්න පටන් ගත්තා. දැන් ඒක එක දිගට පාඩම් කරගෙන සෑහෙන වෙලාවක් පවත්වාගෙන යන්න ඒත් ලොකු වීරියක් තියෙන්න ඕනේ. නික්කම ධාතු කියලා කියහම කෙලවරක් දක්වාම ඒක කරන්න ඕනේ. පටන් ගන්න වීරියක් ඕනේ, පවත්වන්න වීරියක් ඕනේ, අවසානය දක්වාම එක දිගටම කරගෙන යන්න තවත් වෙනම විශේෂ වීරියක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා මේ කාරණා තුන පැහැදිලි කරලා වීර්යවන්තයෙක් කොහොමද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතන කරුණු පැහැදිලි කරනවා. උට්ඨානවතු සතිමතු. මනා සිහියක් තියෙන්න ඕනේ. සිහියෙන් ප්‍රඥාවෙන් තොර ජීවිතය හරි නිසරුයි. අපේ රටේ එක භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙන්න සූදානම් වෙලා. නමුත් මිනිස්සුන්ගේ කල්පනාව උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. අපවත් වෙන්න කලින් වැල නොකැඩීම එනවා රහතන් වහන්සේ බලන්න. අනික් හාමුදුරුවෝ කල්පනා කළා දැන් මේ ඉන්නේ රහතන් වහන්සේ බලන්න. නමුත් අපේ හාමුදුරුවෝ රහත් වෙලාද දන්නේ? තාම අපි දන්නෙත් නෑ. එහෙම කියලා ගිහිල්ලා කතා කළා. ස්වාමීනි මේම මිනිස්සු සෑහෙන දුරට පොලිම හැදිලා ඔබ වහන්සේ රහත් වෙලා කියලා පිරිනිවන් පාන්න කලින් වැඳ ගන්න දෙනවා. මං අහන්න ආවේ ඔබ වහන්සේට එහෙම උසස් ප්‍රතිපදාවක් අධිගමයක් තියෙනවද කියලා. මිනිස්සු එවන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කළා ආයුෂ්මතුනි මට තාම එහෙම අධිගමයක් නැහැ. පියවීම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලම පිරිනිවන් පාන එක තමයි අරමුණ. ඒ හින්දා මං තාම එහෙම විශේෂ අධිගමයක් ලැබලා නැහැ. නමුත් එහෙම මිනිස්සු ඇවිල්ලා ඉන්නවා නම් බලාගෙන පොරකක මම ඒකටත් යමක් කරන්න සූදානම්. එහෙනම් මාව ඉඳවන්නකෝ ඇඳේ කියලා කිව්වා. ඒ කියන්නේ දැන් තනියම ඉඳ ගන්නවත් බෑ. මම ඇඳේ ඉඳවන්න කියලා කිව්වා. ඉඳෙව්වට පස්සේ ඒ ඉඳගන්න උදව් කරපු භික්ෂූන් වහන්සේට සඳහන් කළා දැන් යන්න දොර ටිකක් වහගෙන යන්න කියලා. උන්වහන්සේ දොර වහලා යන්න අඩිය ඉස්සරහට තියෙනවත් එක්කම කතා කළා. ආයුෂ්මතුනි දැන් හරි. දැන් ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න රහතන් වහන්සේ නමක් අපවත් වෙන්න සූදානම් කියලා. ස්වාමීනි පුදුමයි. මම මේ දොර වහලා එළියට යන නිමේෂයට වහන්සේ රහත් වුණාද? ඒ වෙලාවේ සඳහන් කළා රහත් වෙනවා කියන එක නෙමෙයි අමාරු. සඳහන් කළා මගේ මේ මුළු පැවිදි ජීවිතය තුළ උන්වහන්සේ දේශනා කරනවා. සිහිය ප්‍රඥාව නැති කිසිම වැඩක් මම කරලා නැහැ. සිහියෙන් ප්‍රඥාවෙන් තොරව කරපු කිසි වැඩක් නැහැ. එහෙමනම් මෙන්න මේක තමයි අමාරු වැඩි. රහත් වෙන එක අමාරු නෑ. සිහියෙන් ප්‍රඥාවෙන් හිත පිහිටවාගෙන කටයුතු කරනවා කියන එක ඊටම අමාරු වැඩ. කියන කාරණාව පැහැදිලි කළා. මනාව කොහොමද සිහි ඇතුව කටයුතු කරන්නේ? ප්‍රඥාව ඇතුව කටයුතු කරන්නේ. මෙතන සිහිය ප්‍රඥාව ඇතුව කියලා කියහම සුදුසු ආකාරයේ බලලා සුදුසු තැන බලලා සුදුසුම විදිහට ඒ කටයුත්තට එළඹෙන එක තමයි මනාවම ගැලපෙන්නේ. එමන පින්නතුනි මේ සතිමතෝ කියලා කියහම මනා සිහියක් හැම වෙලාවෙම තියෙන්න ඕනේ. දැන් අර ස්වාමීන් වහන්සේ සඳහන් කළා සිහිය ප්‍රඥාව නැතිව කරපු එකම වැඩක්වත් නැහැ කියලා. එන මෙතන සඳහන් කරනවා මොනවා ගැනද සිහිය ප්‍රඥාව තියෙන්න ඕනි? කුසල් සහ අකුසල් ගැන. මෙය කුසල්ය, මෙය අකුසල්ය. හැම මොහොතකම කුසලයයි අකුසලයයි හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් කුසල් නමින් අකුසලුත් කරනවා, අකුසල් නමින් කුසලුත් කරනවා. ආංගිකයි සඳහන් කළේ මනාව හැඳින ගන්න ඕනේ මොකද්ද මේ කුසල් අකුසල් කියලා කියන්නේ. සතර සතිපට්ඨානේ ආයත් පැහැදිලි කරනවා යම් කෙනෙක් ළඟ මනා වූ සතිපට්ඨානයක් තියෙන්න ඕනේ. පින්නතුනි ඒකනම් හැම කෙනෙක් ළඟම තිබිය යුතුයි කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කුරු රටටම වැඩලා මේ උතුම් සතිපට්ඨානයේ දේශනා කොට වදාළේ
ඒ දේශනාව මනස තුළ එක්රැස් කරලා තියාගන්න පුළුවන් සුදුසුම මිනිස්සු කොට්ටාසේ හොයාගෙන ගිහිල්ලා තමයි දේශනා කොට වදාළේ. ආන් එහෙමනම් මේ සතර සතිපට්ඨානේ හැමෝටම අවශ්‍යයි. එදිනෙදා කටයුතු කරනකොට හැම කටයුත්තක්ම සිහියෙන් ප්‍රඥාවෙන් කළ යුතුයි. අතින් යමක් කරනවා නම් දැන් අතින් වැඩක් කරනවා. පයෙන් යමක් කරනවා නම් දැන් පයින් වැඩක් කරනවා. කරන කාර්ය තුල තමන්ගේ සිත එක්රැස් කරලා තියාගන්න ඕනේ. බාහිරට යන්නේ නැති වෙන්න. එතකොට වෙහෙසත් අඩුයි. ඇති වෙන කම්මැලි ගතියත් අඩුයි. සසර බිය නිසා බොහෝ කටයුතු කරගන්නවා. සතිමත්තු. නිසම්මකාරිනෝ හැම දෙම ඊටාම නුවණින් විමසලා කිරීම. නිසම්මකාරිනෝ කියලා හඳුන්වලා තියෙනවා. නුවණින් විමසලා කිරීම කියලා කියහම යම් වෛද්‍යවරයෙක් රෝග නිධානය මොකක්ද කියලා හොයලා හරියටම නිධානයට ප්‍රතිකාර කළු. රෝගය ඇති වෙන එක එතනම නවතිනවා. හරියටම රෝග නිධානය හොයලා වෙදකම් කළොත් රෝගය එතනම නවතිනවා. නමුත් සඳහන් කළා යම් වෙලාවක රෝග නිධානය හොයන්න බැරි වුණොත් කරන ප්‍රතිකාරයේ තේරුමක් නැහැ. ඒක පිටින් පැලස්තර ඇලවීමක් හා සමානයි. දේශනා කළා එහෙම නෙමෙයි මේ දේ මෙහෙම කළාම රෝගී වෙනවද හිතන්න කියලා කිව්වා. මේ දේ මෙහෙම කළොත් මොකද වෙන්නේ? අපි කියමු සිගරට් බොන කෙනෙක් කියලා. හිතන්න කිව්වා දිගටම මේක බීගෙන ගියොත් මොකද වෙන්නේ? කියන කාරණාව ගැන හොඳට කල්පනා කරන්න කිව්වා. මේ වචනේ මෙතෙන්ට කීවොත් හොඳයිද? දැන් අපි සමහර වචන කියලා පස්සේ පසුතැවිල්ලටපත් වෙනවා අනේ ඒක කීවේ නැත්තම් කොච්චර හොඳද කියලා. එහෙනම් වචනේ කටින් එළියට යන්න ඉස්සරලා මේ වචනේ කියන්න මෙතන සුදුසුද? මෙතන ගැළපෙනවද මේ වචනේ කියන්න? එහෙනම් තමන් කියන වචනේ ගැන මනා සිහියකින් ඉන්නකොට ඒ වචනේ එළියට දාන්න හොඳයිද නැද්ද කියන කාරණාව හොඳටම වැටහෙනවා. ඊළඟට සඳහන් කළා මේ ස්වරයෙන් මෙතන කතා කළොත් හොඳයිද? බෝධිය ගාවට ගිහිල්ලා චෛත්‍ය ගාවට ගිහිල්ලා හයියෙන් කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ළඟ එහෙම කෑකෝ ගහන එක වටිනවද කියන කාරණාව හිතලා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මනාව සිහියෙන් වැරදි අවමයෙන් සිද්ධ කරගන්න. සිහියෙන් ඉන්න ඕනේ වරදින ප්‍රමාණය අවමයක් වෙන්න ඕනේ. මේ කවුරු ගැනද අපි කතා කරන්නේ? යසස මනාව වැඩෙන පුද්ගලයා ගැන. කීර්තිය ഘോഷාව වැඩිම පැතිරෙන්නේ කවුරු ගැනද? ආන්ගේ පුද්ගලයා ගැන තමයි මේ කතා කරන්නේ. යමෙකුට එහෙම වෙන්න උවමනාවක් තියෙනවා නම් තමනුත් මෙන්න මේ අති ගති ගුණේ පිහිටන එක හරි වටිනවා. සංයතස්සච ධම්ම ජීවිනු. මෙතන සංයතස්සච දැමුණු ඉන්ද්‍රියන්. මොනවද දැමුණු ඉන්ද්‍රියන් කියලා කියන්නේ? සිතයි, කයයි, වචනයයි. මෙන්න මේ ඉන්ද්‍රියන් තුන මනාව දමනය කළ ගත යුතුයි. සිත, කය, වචනය දමනය වුණේ නැත්තම් අපට යහපතක් කරයිද? අයහපතක්මයි කරන්නේ. දමනයක් නැත්තම් හිතින් හිතන්නේම අකුසලයක්. දමනයක් නැත්තම් කයින් කරන්නේම අකුසලයක්. නමුත් මනාව දමනය වුණ පුජ්‍යලයා කවදාවත් අකුසලයට බර වෙන්නේ නැහැ. එහෙනම් මනාව දැමුණු පුජ්‍යලයා කිසිම දෙයක් දැක්කහම ඕනෑවට වඩා එහෙම නැත්තම් ඇල්මක් ඇති වෙන්නෙත් නැහැ.
හැබැයි කේන්තියක් ඇති වෙන්නෙත් නෑ. අපිට ඔය දෙකන වෙන්නේ. යමක් දැකලා එක්ක සතුටු වෙනවා නැත්තන් තරහ ගන්නවා. නමුත් මේ පුද්ගලයා කවදාවත් එහෙම කරන්නේ නෑ. ලැබුණේ මොනවද තියෙන්නේ මොනවද ඒක එහෙමමයි. එනම් කය වචනය සිත මනාව දමනය කරගන්න. සිත සමාධියහිද පිහිට වන්න කියලා දේශනා කරනවා. දමනය කලාට විතරක් මදි හිත සමාධිය පිහිටවන්ට. සංයමයෙන් වැඩුණු පුද්ගලයා සිදුරු නැති කෙනෙක්. සිදුරු නෑ කියලකි වැරදි අඩුපාඩු නැති කෙනෙක් බවට පත්වෙනවා. සාමාන්‍ය කෙනෙක් දමනය වෙලා නැති වෙලාවක ඒ සඳහාම යෙදුන පුද්ගලයා මනා දමනයකින් යුක්තයි කියල මේ ගාථාරත්නය තුළ පැහැදිලි කරනවා. ඉළඟට තවත් සඳහන් කළා දමනය වෙලා නැත්තං හරියටම ඉන්න තැන පිළිබඳව වැටහෙන්නේ. මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා ධම්ම චේතිය සූත්‍ර දේශනාව. අන්‍ය තීර්ථකව ඇවිල්ල බණහනෝ. වෙනත් අය බණහනෝ. හැබැයි ඒ අයි දමනය වෙලා නෑ. බුද්ධාගමේ අයි දමනය වෙලයින්නේ. හැබැයි බෞද්ධයා දමනයෙන් යුක්තයි. දැඟතොට දමනය නූන වෙනත් අය බණ අහන වෙලාවේ නොෙක් සද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට ඕනැකම තියෙනවා සද්ධ කරන්න එපා කියල කියන්ට. සද්ධ කරන්න එපා කියලා මං කටින් කීවොත් එතනත් තියෙනෙ සද්ධය. මං කියන්නේ සද්ධ කරන්න එපා කියලා නමුත් ඒක කියන්න මමත් සද්ධ කරනවා. ආගේ හින්ද සඳහන් කළේ ඒ කාරණාවත් අතින් පෙන්නන්නේ නෑ. හැබැයි අර අන්‍ය තීර්ථක ශ්‍රාවකයට තමන්ගේ පයේ දනහිසෙන් අයිනවා. දනහිසෙන් ඇනල ඇහෙන් කියනවා සද්ධ කරන්න එපා. අපේ ශාස්තෘන් වහසේ ධර්ම දේශනා කරන වෙලාවට සද්ධ කරන්න එපා කියලා ඇහෙන් කියනවා. පස්සේ කොසල් රජුරු මේක බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනී මම රජෙක් මට කරන්න බැරි දෙයක් නෑ. ස්වාමීනී මම ගාව හිටිය ඉසිදත්ත පුරාණ කියල දෙන්නේ. අංගේ දෙන්න මගෙත් එක්ක දවසක් ඇවිල්ල. එක තැන කතා කර කර ඉඳලා ඉතා කුඩා කාමරයක මවුන් ඔවුන් එක සැතපුුණා. මම නිදාගෙන නිදි නෑවාගේ ඉන්නවා මොවුන් දෙන්න මොකද කරන්න බලන්ට. මේ දෙන්න කන්නෙත් මගින් ඉන්නෙත් මම ගාව. සඳහන් කරනවා ස්වාමීනී මට නින්ද ගියා වගේ මම හිටිය. මේ දෙන්න ඊට පස කතා වෙනවා අද බුදුරජාණන් වහන්සේ කොහෙද දන්නේ කියලා. එක්කෙනෙක් කියහම අද බුදුරජාණන් වහන්සේලා ඉන්නේ අහවල් ආරාමේ කියලා. ස්වාමීනී මේ දෙන්නම මම දිහාට කකුල් දෙක දාලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියපු පැත්තට හිස දාලා සතපුණා. මේ කාරණාව රජ්ජුරුවන්ට රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා බොහොම ප්‍රශංසා කළා. ස්වාමීනී රජෙක් වෙලත් මට මගේ රාජ සභාවේ මිනිස්සු එක විනාඩි 5ක් නිශ්ශබ්දව තියාගන්න බෑ. ඒ මිනිස්සු දන්නවා මට හිතුනොත් මරණවා කියලා. රජ්ජුරුව කවුරුවත් මැරුවහම රජ්ජුරුවන්ට නඩු තියෙනවද? රජ්ජුරුවන්ට නඩු දාන්න කෙනෙක් නෑ. ජනාධිපතිතුමාට නඩු දාන්න පුළුවන්. රජ්ජුරුවන්ට නඩු දාන්න බෑ. රජු තීරණයක් ගත්තොත් තීරණයම තමයි. ඇයි රජ්ජුරුවන්ට විරුද්ධව නඩු දාන්න බැරි? රජ්ජුරුව කියලා කියන්නේ රටේ අයිතිකාරය. රජ්ජුරුව කියන්නේ රටේ අයිතිකාරය. එතකොට අයිතිකාරයා මොනව කරාම මොකද? එතකොට ජනාධිපතිතුමා කියලා කියන්නේ අයිතිකාරයාද? ජනාධිපතිතුමා කියලා කියන්නේ පාලකයා. රටේ පාලකයා.
පාලකයයි අයිතිකාරයයි දෙන්නේ. එමන අයිතිකාරය තමයි තමන්ට ඕනෑම දෙයක් කරන්නේ. එමන මෙතන සඳහන් කළා මනාව සංයමයට පත් වන කෙනා. කොයි තරම් වටිනවද ස්වාමීනි මම මේ රටේ අයිතිකාරය වෙලා මට මේගොල්ලෝ මරන්නත් පුළුවන්. ඒ වුණාට එක විනාඩි 5ක් මගේ රාජ සභාව නිශ්ශබ්ද කරවන්න මට බෑ ස්වාමීනි. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන දහස් ගණන් දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා. ස්වාමීනි ඉදි කටුවක් බිමට වැටෙන හඬත් ඇහෙනවා. මේ දහස් ගණක් භික්ෂූන් වහන්සේලා ළඟ කිසිම හැලහොල්මනක් සද්දයක් නැහැ. තමන්ගේ හුස්ම වැටෙන හඬ විතරක් තමන්ට ඇහෙනවා. සියලු දෙනාම මොකද කරන්නේ? සියලු දෙනාම කරන්නේ භාවනා කරන එක. නමුත් ඒ පිරිස එතෙන්ට හික්මවන්න බුදුරජාණන් වහන්සේ කෝටුවක් පාවිච්චි කළාද? එමෙතන් දිග කෙවිතක් පාවිච්චි කළාද? ඒකක්වත් නැහැ. එහෙනම් කොහොමද හික්මවන්නේ ඇත්තේ? ධම් දේශනා කරලමයි. මේ ලෞතුරා දහම යමෙකුගේ හිතට වැදුනොත් මනාව චිත්ත සංතානය තුළ පිහිටියොත් ආන් ඒ පුජ්‍යලයා ලබන්නේ උතුම් ජයග්‍රහණයක්මයි. එමනම් සංයතස්සච කියන කාරණාවෙන් මේ වාගේ කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. ධම්ම ජීවිනෝ මොකද මේ ධම්ම ජීවිනෝ ධාර්මික දිවි පැවැත්ම. ගිහි කෙනෙක් නම් පවින් වැළකීලා ධාර්මික ධනෝපායන ක්‍රම 5ක් විතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ධනය උපයන ධාර්මික ක්‍රම. මොනවද ධනය උපයන ධාර්මික ක්‍රම? ධාර්මික ක්‍රම හැටියට දේශනා කළා ගොවිතැන, වෙළඳාම, සත්ව පාලනය. ඒ කියන්නේ ධාර්මික සත්ව පාලනය කියලා කියවේ ඉන්දියාවේ තිබිච්ච ගව පාලනය. එතකොට ගොවිතැන, වෙළඳාම, ධාර්මික සත්ව පාලනය, ධාර්මිකව රැකියාවක් කරලා ලබාගත් මුදල මේ ආදි වශයෙන් කාරණා මේ ධාර්මික ධනෝපායන ක්‍රම හැටියට පෙන්වුම් කරනවා. ගිහි කෙනෙක් නම් මෙන්න මේ ධාර්මික ක්‍රමවලින්ම ධනය හොයන්න ඕනේ. ආන් එදාට තමයි ඔහු ධාර්මිකව ජීවත් වෙනවා කියලා කියන්නේ. පැවිද්දෙක් නම් සඳහන් කරනවා එක්විසි අනේසනයන්ගෙන් මිදිලා මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන යම් පැවිද්දෙක් කටයුතු කරනවා නම් ඒ ඊතා ධාර්මිකයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අප්පමත්තස්ස. මොකද්ද මේ අප්පමත්තස්ස කියලා කිව්වේ? අප්‍රමාදී බව, පමා නැති බව, වහවහා යුහුසුළු වෙන බව, ඊටාම උනන්දු වෙන බව, ඊටාම ඉක්මන් වෙන බව. මේ කටයුතු ඔක්කොම මේ අප්පතස්ස කියන එකේ තියෙනවා. අප්පමත්තස්ස කියන එක ඇතුලේ තියෙනවා. සත්තු අතර වර්තමාන ලොකුම සත්වයා අලියා. එහෙම නැත්නම් ඇතා. මිනිස්සු අතර, දෙවියන් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයා බුදුරජාණන් වහන්සේ. සත්තුන් අතර අලියා වගේ සත්තු, මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ. එහෙම සඳහන් කළා මේ සත්ත්ව ලෝකයේ සත්වයන්ගේ තියෙනවා නම් යම් අඩියක්, මහ පොළොවේ පිහිටවන අඩිය, ආන්ගේ පිය සටහන ඇතුලේ මේ ලෝකේ ඉන්න අනික් සියලුම සත්තුන්ගේ පිය සටහන තියන්න පුළුවන් කියලා. ඇතෙක් යම් තැනක කකුල තියලා ගත්තහම ඒ ඇතාගේ පාද ලකුණ ඇතුලේ
මේ ලෝකෙ ඉන්න අන් සියලුම සත්තුන්ගේ පාද තියන්න පුළුවන්ලු. එහෙමනම් සත්ව ලෝකේ විශේෂයෙන් සඳහන් කළා දෙපා සතුන් අතර උසස්ම කෙනා බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් අය ලෝකෙ කොහෙවත් නැහැ. ඊළඟට කුසල් ලෝකේ උසස්ම කුසලය අප්‍රමාදී. හැම පින්කමක් සඳහාම හැම කටයුත්තක් සඳහාම අප්‍රමාදී විය යුතුයිනි. යමෙක් ප්‍රමාද වෙනවන ප්‍රමාදී පුද්ගලයා හැමදාම පිරිහිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් පින්නතුනි අපේ ශාසනයේ මෙන්න මේ අප්‍රමාදය කියන වචනය බොහෝම ගරු කරලා තියෙනවා. යම් කෙනෙක් ළඟ මෙන්න මේ කතා කරපු උතුම් ගතිගුණ තියෙනවා නම් ඒ පුද්ගලයාගේ යසස මනාව වර්ධනය වෙනවා. එනම් මොන ගතිගුණ තියෙනවන්ද පුද්ගලයා ළඟ? උට්ටානවතු උට්ටාන වීර්යය තියෙනවා. සතිමතු මනාව සිහියක් තියෙනවා. සුචිකම්මස්ස ඒ කියන්නේ පිරිසිදු කර්ම. සුචි කියලා කියන්නේ පිරිසිදු. අසුචි කියලා කියන්නේ අපිරිසිදු. එහෙනම් මෙතන කියවේ සුචිකම්මස්ස නිසම්මකාරිනු. යමෙක් පිරිසිදු කර්මවල යෙදෙනවද? පිරිසිදු ක්‍රියාකාරකම් වල යෙදෙනවද? අකුසල කටයුතු වලින් බැහැර වෙලා කටයුතු කරනවද? අකුසලයේ වළක්වාගෙන යටපත් කරගෙන කටයුතු කරනවද? අකුසල් යටපත් කරලා තියෙන තාක්කල් ඔහුගේ ක්‍රියාව තුළ මනාව වූ පිරිසිදු බවක් තියෙනවා. මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් නින්දට ගියපු වෙලාවේ ඉඳලා එහෙම නැත්නම් තමන් අවදි වෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යන වෙලාව එනකම්ම සිතේ ප්‍රඥාවෙන් මනසිහියෙන් කටයුතු කරනවා නම් ආන් එවන් අය මහත් වූ යසසක් ලබන අය. එවන් පුද්ගලයන්ගේ යසස මනාව වැඩෙනවා. මනාව දියුණු වෙනවා. මනා පිළිගැනීමකට භාජනය වෙනවා. උත්සාහවත් වෙන්න ඕනේ. මනා සිහි කල්පනාවක් තියෙන්න ඕනේ. පිරිසිදු කර්මාන්තවල යෙදෙන්න ඕනේ. දමනය කරගත්ත ඉඳුරන් තියෙන්න ඕනේ. දමනය කරගත්ත ඉඳුරන් කියලා කියහම සිතයි, කයයි, වචනයයි මනාව දමනය කරන්න ඕනේ. සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති. අප්‍රමාදී බව තියෙන්න ඕනේ. ආන් මේ පුද්ගලයාගේ යසස මනාව වැඩෙනවා කියලා දේශනා කළා. එහෙමනම් පින්නතිනි මේ ලෝකේ යම් සත්‍යයක් දියුණුව කැමතිද? ආන්ගේ දියුණුව කැමති වෙන සත්වයා තුළ තිබිය යුතු උසස්ම කාර්යයෙන් එකක්. යමෙක් දියුණුව කැමති නම් ඒ පුද්ගලයා තුළ විශේෂයෙන් තියෙන්න ඕනේ සිල්. යමෙක් ගාව මනා සීලයක් තියෙනවා නම් ඔහු ඒකාන්තයෙන්ම දියුණු වෙන පුද්ගලයෙක්. එහෙමනම් විශේෂයෙන් සඳහන් කළා මේ ලෞකිකත්වයේ දියුණුව මනාව තහවුරු කරපු කාරණා ටිකක්. මෙන්න මේ කාරණා පහ ඊටාම වටිනවා ඒ වෙනුවෙන්. මහත් වූ භෝගස්කන්ධයක් ලබනවා. කවුද මේ? සිල්වත් කෙනා. සිල්වත් කෙනාට බොහෝ ධනෙ ලැබෙනවා. සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා. එහෙනම් මහත් වූ භෝගස්කන්ධයක් ලබනවා. කල්යාණ වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා. සිල්වත් වෙන්න වෙන්න හැම දෙනා අතරම ලොකු ප්‍රසිද්ධියකට පත් වෙනවා. හැමෝම හරි ප්‍රශංසාවෙන් කතා කරනවා. ඊළඟට සඳහන් කළා පිරිස් මැදට නොබියව එළඹෙනවා. සිල්වත් කෙනා. පිරිස අතරට යන්න බය නැහැ. ඒ හොඳම අවිය තමන් ගාව තියෙනවා මොකද්ද? සිල්වත් බව. සිහි මුලා වෙලා කලුරිය කරන්නේ නැහැ.
මරණාසන්න වෙනකොට අසිහියක් නන්නේ. සිල්වත් කෙනා සිහියෙන් කල්පනාවෙන්ම ජීවිතයෙන් සමුගන්නවා. අවසානට සඳහන් කළා සිල්වත් කෙනා මරණින් මත්තේ සුගතියේ උප්පත්තිය ලැබෙනවා. එනම් සිල්වත් කෙනාට ආනිසංස කීයක් ලැබෙනවද? 5යි. මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා. කල්යාණ වූ කීර්ති ශබ්දයක් ලැබෙනවා. පිරිස් මැදට නොබියව එළවෙන්න පුළුවන්කම තියෙනවා. සිහි මුලා නොවි කලුරිය කරනවා. මරණින් මතු ඒකාන්තයෙන් සුගතියේ උප්පත්තිය ලැබෙනවා. මෙන්න මේ කාරණා ටික මනාව භාග්‍යතුන් වහන්සේ පෙන්නලා අප්‍රමාදීව කටයුතු කරන හැටිත් මනාව දේශනා කරලා. යසස මනාව යම් කෙනෙක්ගේ වැඩෙනවා නම් ඒ යසස වැඩෙන පුද්ගලයෙක් තුළ තිබිච්ච ගුණාංග ටිකත් පෙන්නලා කරුණු කාරණා පැහැදිලි කරලා ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුන මේ කුම්භඝෝෂක නිසා. කුම්භඝෝෂකට බිම්බිසාර රජුරු නැවත වතාවක් සිටු තනතුරු දුන්නා. සිටු තනතුර දීලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මේ තරම් මහ ධනස්කන්ධයකට උරුමක්කාරකම් කියන මේ පුද්ගලයා මෙන්න මේ විදිහට නිහඬව නිශ්ශබ්දව හිටියා කියලා. ඒ කාරණාව අරමුණු කරගෙන තමයි මේ ගාථාව දේශනා කොට වදාළේ. ඔහු මහා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක් කියන කාරණාව පැහැදිලි කළා. එහෙමනම් පින්නතුනි මේ ගාථා රත්නය තුලින් අපි මේ යසස මනාව වැඩෙන්නේ කාගේද කියන කාරණාවයි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කරපු ගුණාංග අපේ ජීවිතවලටත් එකතු වෙනවා නම් අපේ කීර්තිය ප්‍රශංසාවත් මිනිසුන් අතර විතරක් නෙමෙයි දෙවි බඹුන් අතර පවා පැතිරිලා යනවා. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටමත් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අනුරාධපුර ගලෙන් බිඳුන වැව පදිංචි සීලවතී මෑණියන්, සීලවතී මණිකේ උපාසිකා මාතාව, පද්මා කුමාරී උපාසිකා මහත්මිය, ප්‍රසන්න අබේ බණ්ඩාර උපාසක මහත්මයා යන පිරිස. උතුම් අරමුණ ජී පියදාස මහතා, එස්.ජී. පීටර් මහත්මයා යන දෙපළට පින් අනුමෝදන් කිරීමත්, දේශකයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත්, ප්‍රසන්න අබේ බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීමත්, එස්.ජී. අනුර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත්, විකුම් විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සහභාගී වන සියලු දෙනාටමත් ඒ අයගේ පවුල් වල අයටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඇති වී තිබෙන වසංගත තත්වයෙන් කිසිදු කරදරයක් නොවි සුවපත් භාවය ලබා ගන්න රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන බවත් මේ සත්පුරුෂ පිරිස විසින් සිහිපත් කරනු ලබනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.